ආයුබෝවන් සුබ දැසනක් හිතවතුනි බොහොම සුපිම්බර දිනයක් ඔබට ප්‍රාර්ථනා කරනවා අද ඉරිදා දවස ඒ වගේම උතුම් පුරපසළොස්වක පොහෝ දිනය අද දවසේදී අප මෙසේ පත්තරෙන් ඔබ මුණ ගැසෙනවා විශේෂයෙන්ම ඔබ ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් මේ අද දවස ගත කරන අවස්ථාවේදී පත්තරේ තිබෙන්නේ මොනවද කියන කාරණාවත් එලෙසින් සුපුරුදු ලෙසින් කඩනකොට කියන්නයි සූදානම් වන්නේ. අද ඉරිදා දවසේ ඔබ දන්නවා පත්තරේ වෙනස් වෙන්නේ අප දෙදෙනා නිසා. අද ෆෙරෝස් ඩීන් මාත් සමග ඉන්නවා. අයිබන් good morning. අයිබන් චන්දන good morning. Good morning සියලු දෙනාටම. ඔව් අපි සිංහල පත්තරෙන් පටන් ගමුද? අපි පටන් ගමු. හොඳයි. අද පොහොය එනිසාවෙන් පොහොය මතක් කර දෙන පුවතකින් ආරම්භ කරන්නට කල්පනා කළා. අවධානය දෙවෙනි ඉරිදා සංග්‍රහයට එහි මතක් කර දෙනවා අද මැදින් පුර පසළොස්වක පොහෝ දිනය බැව් බුදුන් පිය රජුන් බැහැදුටු මැදින් පොහොය අදයි. එයයි අප මුලින්ම අද පත්තරය ආරම්භ කරන්න තෝරාගන්නේ. මැදින්පුර පසළොස්වක පොහොය අදට යෙදී ඇත බුදුන් වහන්සේ සිය පියාණන් වන සුද්ධෝදන මහරජතුමන් සහ ශාක්‍ය වංශික ඥාතීන් බැහැදකීම වෙනුවෙන් කිඹුල්වත්පුරයට වැඩම කරන ලද්දේ අද වැනි මැදින්පුර පසළොස්වක පොහෝ දිනයක බව සඳහන් වෙනවා. සිද්ධාර්ථ කුමාරයා ලෙසින් අභිනිෂ්ක්‍රමණය කිරීමෙන් පසු යලි ප්‍රථම වරට කිඹුල්වත්පුර නුවරට වැඩම කළ අවස්ථාවද මෙය ලෙසයි සනිටුහන් වන්නේ. ඒ පිළිබඳව සිහිපත් කරමින් අද පොහෝ දිනය පිළිබඳව ඔබට සිහිපත් කරමින් අපි ඒ විදිහට පත්තරය ආරම්භ කරනවා. ඉන්පසු අවධානය යොමු කරන්නේ ඉරිදා ලංකාදීපයට. මේ දවස්වල වඩාත් කතා බහවට මාතෘකා කිහිපයක් තිබෙනවා. ඔය අතර පොල් තෙල් වඩාත්ම කතා බහවට මාතෘකාව බවට පත්වද්දී ඊට පෙර වඩාත්ම කතා බහට අවධානයට යොමු වුණු මාතෘකාව බවට පත් වුණේ සීනි බදු වංචාව සහ සීනි තොග මෙරටට ගෙන්වීම. දැන් අන්න එහෙම කියන කතාවක් තමයි නැත්නම් ඒ හරහා මතුවෙන කාරණාවක් අද ඉරිදා ලංකාදීපයේ තමන්ගේ ප්‍රධාන සිරස්තලයේ බවට පත් කරගන්නවා. 725 බද්දට සීනි टොන් 4 ලක්ෂයක් ගෙනත් මහින්ද නිශ්ශංකයි වාර්තාව ගෙනෙන්නේ. 125 දක්වා අඩු කළ බදු යටතේ ඉකුත් ඔක්තෝබර් 14 වනදා සිට මෙම මාස 26 වන දින දක්වා සීනි මෙට්‍රික් ටොන් 4,40,000ක තොගයක් මෙරටට ආනයනය කර ඇතැයි ආනයනකරුවන්ගේ ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම සීනි තොගය ගෙන්වීමෙන් මෙම මාස 26 වන දින රජයට අහිමි වී ඇති මුළු බදු ආදායම රුපියල් කෝටි 2,187ක් බව වාර්තා වේ. අඩු කළ බදු යටතේ සීනි ගෙන්වීම තවමත් පාලනය නොකිරීම නිසා මෙම වසරේ පෙබරවාරි 20 වනදා සිට මාර්තු 26 වනදා දක්වා කාලය තුල පමණක් සීනි මෙට්‍රික් ටොන් 1,20,000ක තොගයක් ගෙන්වා ඇති බවත් එමගින් රජයට රුපියල් කෝටි 597ක බදු ආදායමක් අහිමි වී ඇති බවත් අනාවරණය වෙයි කියලයි සඳහන් කරන්නේ වාර්තා කරන්නේ. ඒ තමයි සීනි තොග ගෙන්වීම හරහා සිදු ඇති පාඩුව. ඒ වගේම මීට පෙර සඳහන් කළා මේ දවස්වල වඩාත්ම කතා බහට ලක් වෙලා තිබෙන්නේ ආනයනික ෆාම් තෙල් නොයසේ නම් පොල් තෙල් බවත් ඇතැම් අය එය හඳුන්වා දෙනවා. නමුත් මෙන්න මේ තෙල් ගෙන්වීම පිළිබඳව අප යනවා ලංකාදීපයේ තවත් පුවතකට ඒ ගැන මතක් කරමින් පිරිසිදු නොකළ පොල් තෙල් ගෙන්වීම තහනම් කරන්නයයි දයසිලි ලියනගේ මේ වාර්තාව ගෙනිනවා. පිරිපහදු නොකළ පොල් තෙල් මෙරටට ගෙන්වීම තහනම් කිරීමට පියවර ගන්නා බව පොල් කිතුල් තල් හා රබර් වගා ප්‍රවර්ධන හා ආශ්‍රිත කර්මාන්ත භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහත්මයා කිව්වායි කියන කාරණාව තමයි සඳහන් වෙලා තිබෙන්නේ. ඒ අනුව ඉදිරියේදී ඒ පිළිබඳව කටයුතු කරන්න නියමිත වෙන බවත් සඳහන් වෙනවා. අප බලමු ඒ පිළිබඳව තොරතුරු කෙසේද වාර්තා වන්නේ කියලා. විශේෂයෙන් මෙහිදී සඳහන් කරන කාරණාවක් තිබෙනවා. වසරකට පොල් තෙල් මෙට්‍රික් ටොන් 1,80,000ක් ආනයනය කරනු ලබන බවද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කරලා තිබෙනවා. මේ දවස්වල වඩාත්ම කතා බහට ලක්වන්නේ එයයි. එහි අලුත්ම තත්ත්වය පිළිබඳව අපි ඔබට කියන්නට සූදානම් වෙනවා ඉදිරියේදී විශේෂයෙන්ම මේ හරහා මතු ඇති තිබෙන කාරණාවන් පිළිබඳව. ඉන්පසු අවධානය යොමු කරන්නේ දේශීය පුවත්පතට. දැන් මේ ඒ තෙල් පිළිබඳව කතා වුන නිසා එහිදී රාජ්‍ය අමාත්‍යවරයා එසේ කියද්දී විපක්ෂය මොකක්ද කියන්නේ? දේශයට අවධානය විස පොල් තෙල් වලට අනුමැතිය දුන් දූෂිත නිලධාරීන් කොටු කරන්න සජබ මහලේකම් රංජිත් මද්දුම් බණ්ඩාර මහත්මයා කියූ ප්‍රකාශය දේශීය වාර්තා කරනවා. මෙන්න එතුමා කියනවා පසුගිය දවසක අප දැක්කා විශේෂයෙන්ම එතුමාගේ පාර්ශවයේ මන්ත්‍රීවරුන් විපක්ෂ මන්ත්‍රීවරුන් නලින් බණ්ඩාර ඒ වගේම ආචාර්ය හර්ෂද සිල්වා මහත්මයා ප්‍රධාන කොටගත් කිහිප දෙනෙක් විශේෂයෙන්ම මේ සඳහා අනුමැතිය ලබා දුන්නායයි පැවසෙන SLS ආයතනයේ නොසනම් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ වෙත ගොස් එය පරීක්ෂා කරන ආකාරයත් අප දුටුවා. විශේෂයෙන්ම ඒ පිළිබඳව අප මෙලෙසින් අවධානය යොමු කරනවා. ඒ සමගින්ම යනවා අප තවත් පුවතකට ඒ දේශීය පුවත්පතේම ඒ වගේම තමයි ගස්වැල් විනාශ කරනවා කියලා යම් චෝදනාවක් තිබෙනවා.
හැබැයි එහෙම වන්නේ නැහැ කියලා රජයේ පාර්ශවය කියනවා. ඔය අතර සිංහරාජයේ වැව් දෙකක් නිර්මාණය කරලා එය හරහා හම්බන්තොට දිස්ත්‍රික්කයට ජලය ලබා ගැනීමේ යම් සැලසුමක් තිබුණා. නමුත් එය එසේ නොවන්නේ කියන කාරණාව තමයි නැවත සිහිපත් වන්නේ. ඒ මොකද හේතුව එය යුනෙස්කෝ සංවිධානයේ යම් ලෝක උරුම රක්ෂිතයක් බවට පත් කරලා තිබෙනවා සිංහරාජ වනාන්තරය. දැන් අප යනවා දේශයට සිංහරාජයේ වැව් හැදීම නවතී BBC උපුටා දක්වමින් රාජතාන්ත්‍රික වාර්තාකරුවෝ වාර්තා කරන්නේ. ලෝකුරුමයක් වන සිංහරාජ වනාන්තරයේ ලංකාගම මාදු ගැටේ ප්‍රදේශීය කිරීමට සැලසුම් කළ ජලාශය කිරීමේ ව්‍යාපෘතිය නවතා දැමීමට වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා තීන්දුව කර ඇති බව BBC වාර්තා කර තිබේ කියලායි තමයි මේ බව සඳහන් කරන්නේ. අප ඒ පිළිබඳව පසුගිය දවසක live at 8 ප්‍රවෘත්ති විකාශනයේත් වැඩි විස්තර සමගින් වාර්තා කරන්නට යෙදුණා. ඔබට ඇතැම් විට මතක ඇති. ඔය අතර කැලෑ කපන්නන් පිළිබඳව වාර්තා වෙනවා. කැලෑ කපනවා නම් කිසියම් පුද්ගලයන් ඔවුන්ට නීතිය කටයුතු කරන්න නීතියට අනුව වැඩ කරන්නට කටයුතු කරන බවත් සඳහන් වෙනවා. ඔය අතර මෙන්න මෙහෙම පුවතකුත් වාර්තා වෙනවා. මෙන්න මේ තත්ත්වය වළක්වන්නට මැඩලන්නට කැලෑ ත්‍රස්තවාදයේ මඩින්න STF කඳවුරු 69ක් කීර්ති මෙන්ඩිස් වාර්තාව ගෙනෙනවා. අපි බලමු ඒකෙන් කියන කාරණාව විශේෂයෙන්ම එහිදී සඳහන් කරන කාරණාව තමයි මේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි පිහිටුවා ඇති STF කඳවුරු 69ම යොදා කැලෑ එලිකිරීම, කැලෑ කැපීම හා වන විනාශය කරන පුද්ගලයන් වැටලීමට පොලිස් විශේෂකාර්ය බලකාය පියවරගෙන ඇත. ඒ අනුව විශේෂකාර්ය බලකායේ සේනා විධායක නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා මෙම සෑම කඳවුරක් බහර නිලධාරියෙකුටම නියෝග කර ඇති කැලෑ විනාශ කරන්න වුන් කුමන තරාතිරමක පුද්ගලයෙකුවත් ඔවුන් අත්අඩංගුවටගෙන නීතියට අනුව කටයුතු කරන්නටයි කියන කාරණාව තමයි එහිදී සඳහන් වන්නේ. ඒ සමගින්ම වන විනාශය පිළිබඳව කතා කරන නිසා ඒ ගැන තොරතුරු කිහිපයක් තිබෙනවා. මෙන්න මව්බිම ගෙනෙන තවත් පුවතක් වන විනාශයේ ඇත්ත සොයන්න පසුපෙළ පෙරට WK ප්‍රසාද් මංජු මේ වාර්තාව ගෙනෙනවා. දැන් මේ කාරණාව කියද්දී විශේෂම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පසුපෙළ සඳහන් වෙන්නේ ලෙසින් සඳහන් වන්නේ ඔවුන් මේ පසුපෙළ මන්ත්‍රීවරුන් මේ වන විනාශය ඇත්ත හොයන්නට ඉදිරිපත් වුණායි කියන කාරණාව තමයි සඳහන් වන්නේ. පසුගිය දවසක විශේෂයෙන්ම ජනක වක්කුඹුර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක් නියෝජනය වන පක්ෂයේ නැත්නම් ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් 12 දෙනෙක් අර සිංහරාජ මායිමේ ඉඩමක් එලිපෙහෙලි කරනවායි කියන කාරණාව සොයා බලන්නට එහි ගියා. එහිදී සඳහන් වුණා මෙය පෞද්ගලික ඉඩමක්. එය සිංහරාජ රක්ෂිතයට අයත් ඉඩමක් බිම් කඩක් නොවන බව. මෙන්න මේ තත්ත්වයක් මතු කරගමින් තමයි මේ වන විනාශයේ ඇත්ත සොයන්නට පසුපෙළ පෙරටමයින් මේ ශීර්ෂ පාඨයෙන් මව්බිම ලියන්නේ. ඩීම් අපි ඉස්සල්ලාම පටන් ගමු සිලෝන් ටුඩේ පත්‍රයේ මොනවාද හිරවිලා තියෙන්නේ කියලා බලාගන්න. දැන් අපි කතා කරා ලෝක උරුම මේ හෙරිටේජ් සයිට්ස් ගැන. ඒක එයින් තවත් ලෝක උරුම හෙරිටේජ් සයිට් එකක් එකට එන බලපෑමක් ගැන තමයි ඉස්සල්ලාම කතාව තියෙන්නේ අද සිලෝන් ටුඩේ එකේ. ඒක ලියන්නේ සුලෝචනා රාමයියා මොහන්. Luxury housing complex near Sigiriya sparks concerns. Real estate jeopardizing world heritage. A luxury housing complex is currently under construction in proximity to the Sigiriya World Heritage Site, claiming to be highly visible from the ancient rock fortress, with 30% of units already sold, the Ceylon Today reliably learns. Making given ළඟදී දීලා තියෙන ළඟදී කියන්නේ ගිය ආණ්ඩුවේ කාලේ තමයි ඒගොල්ලෝ මේ අවසර දීලා තියෙන්නේ සුපෝපභෝගී නිවාස සංකීර්ණයක් ඉදි කරන්න. ඒ කියන්නේ සීගිරියෙන් කිලෝමීටර් 1.0 ගානක් අතුරත. ඒ කියන්නේ සීගිරියේ නැග්ගහම මේක මේ නිවාස සංකීර්ණය පේනවා. එහෙම වුණාම මේ ලෝක මේ උරුම ඒ ඩෙස්ටිනේෂන් වර්ල්ඩ් හෙරිටේජ් සයිට් එකකට ඒක ගැලපෙන්නේ නැහැ කොහොමද? ඒක ලොකු ප්‍රශ්නයක්. ඒකට කොහොමද ලයිසන් ගත්තේ කියලා දැන් ඒ කියන්නේ UDA එකෙන් කොහොමද ඒකට අවසර දුන්නේ කියන එකට දැන් මේ බලනවා මේව කරලා ඉන්වෙස්ටිගේෂන්ස් කරලා. දැන් ඉතින් ඔය ගැන කියද්දි මතක් වෙනවා දැන් පසුගිය දවස්වල මේ සීගිරිය ආශ්‍රිත ඉඩම් විවිධ අය විවිධ ආකාරයෙන් අල්ලගෙන තියෙනවා කියලා කතාවක් ගියා. එක එකයි නම් කතා වුණා. අපි නම් ගැන කියන්න යන්නේ නැහැ. හැබැයි නම් බරගානක් කියලා අපි කියන්නේ. බරගානක් වෙනත් අයවලුන් දාලා අරගෙන කියලා තමයි කියවුනේ. ඔව් අපිට තාරංචි කතා ටික. ඉතින් ඒ වගේ එකක් වෙන්න පුළුවන් මේක. මේකෙන් දැනට 130ක් විකුණලක් තියෙනවලු. එතකොට මොකද වෙන්නේ? දැන් මේක එහෙමම කරගෙන යන්න දෙයිද නැද්ද කියන එක අපිට ඉස්සරහට බලන්න වෙයි. ඊළඟට තියෙන තවත් ලස්සන කතාවක් casinos or IRD
2.67 billion rupees. Legal action taken to recover dues, writes Gagani Veerakoon and Mithmali Disanayaka. It was revealed at the Committee on Public Accounts that the case have been filed by the Inland Revenue Department in the Colombo Magistrates Court to recover 2.6 billion rupees in tax arrears from casinos. Furthermore, the IRD had received 6,878 dishonoured checks with 240 million rupees as at 31st December 2020. COPA or COPA ordered the IRD officials to take immediate action to recover these dues. මේ කතාවෙන් පෙන්වන්නේ කැසිනෝ අයිතිකරුවන්ගෙන් මේ බදු අය කරගන්නට යනවා. නෑ බදු බිලියන 2.6ක බදු ගානක් එන්න තියෙනවා. ගෙවන්න තියෙනවා. මෙන්න මේක තමයි අය කරගන්න යන්නේ. අය කරන්න. මෙතුවක්කල් ගෙවිලා නැහැ. ගෙවිලා නැහැ. ඒ කියන්නේ ඒක අයර නම් ගෙවිලා තියෙනවා. හැබැයි ඒක ගෙවිලා නැහැ. ඒක ගෙවිලා නැහැ. ඒ කියන්නේ බිලියන 2.6ක් කියන්නේ සෑහෙන්න මේ සෑහෙන මුදලක් මේ ඉන්ඩියන් රෙවිනියු ඩිපාර්ට්මන්ට් එකට. ඒ කියන්නේ ලංකාවේ ආණ්ඩුවට එන්න තියෙන මේ ආදායම. ඒත් එක්කම තවත් නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියලා තියෙනවා. IRD එකට ඉන්ලන්ඩ් රෙවිනියු එකට මේගොල්ලෝ දීලා තියෙන මේ චෙක්පත්. ඒ කියන්නේ මොකක්ද ඒකට කියන්නේ මේ බවුන්ස් වෙච්ච. ඔව් චෙක්පත් අගරු වෙලා තියෙනවා. ඔව් අගරු වෙච්ච චෙක්පත් 6000 ගානක් තියෙනවා. චෙක්පත නිකන් කොලයක් හිස් කඩදාසියක් පමණයි. වටිනාකමක් නැහැ. ඔව්. සරලයි. ඒකත් මේ කැසිනෝ එකක් එහෙම කරනවා නම් බදු ඉක්මනටම ගෙවන්න කියන එක තමයි අපිට කියන්න වෙන්නේ. ඊළඟට අපි බලමු තවත් එකක් තියෙනවා. Project to plant 20 million trees starts on the 30th of March. An initiative to plant 20 million trees will be conducted along with a cycle parade under the patronage of MP Venerable Athuraliye Ratnanathera in collaboration with the Mata organization. The initial program will start from Colombo on the 30th of March at the Vihara Mahadevi Park at 9:30 a.m., Bambalapitiya Vijayaramaya at 11 a.m. and the Archbishop's House in Colombo at 11:45 a.m. The program will be initiated in Gampa, Kurunegala, Kandy and Jaffna districts on the 1st, 2nd, 3rd and 10th April respectively. මේ දවස් ටිකේ ගොඩක් කතා යනවා මේ ගස්වැල් විනාශ කරන එක ගැන. ඉතින් අපි විනාඩියකට වෙලා පොඩ්ඩක් බලමු. ඔව් අපි දැන් කතා වුණා මේ ගොඩක් මේ දවස් ටිකේ නිවුස් එනවා අපිට ගස්වැල් විනාශ වෙන එක ගැන. ඒත් එක්කම ගස් මිලියන 20ක් සිටවන්නට මේකක් ව්‍යාපෘතියක් පටන් ගන්නවා. ඒක පටන් ගන්නේ මේ මාසේ අග 30 වෙනිදා තමයි ඒක පටන් ගන්නෙ. ලොකු වැඩක්. ඔව් ඒක ලොකු වැඩක්. මිලියන 20ක් කියන්නේ ඒක සාමාන්‍ය ඉතාම හොඳ වැඩක්. අපි ඒත් එක්කම බලමු සන්ඩේ අයිලන්ඩ් පත්‍රයේ මොනවද හෙළවෙලා තියෙන්නේ කියලා. අද ඉස්සල්ලාම තියෙනවා මාරු කතාවක්. Sunday Island එකේ මේක ලියන්නේ නෝමන් පලියවඩන police to set up drone division to help combat illegal activities. The police department unveiled plans to establish a drones division to help in efforts to curb illegal activities across the country. We have already acquired 4 drones with advanced technology features and another 17 are in the pipeline, a senior police officer had said, expressing optimism of setting up the proposed drones division before the Sinhala and Tamil New Year. දැන් ඉතින් සෙල්ලම් කරන්න බෑ. දැන් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට ඩ්‍රෝන් අංශයක් පිටන්න යනවා. ඩ්‍රෝන කැමරා අංශයක්. ඩ්‍රෝන කැමරා අංශයක්. ඒකෙන් කරන්න යන්නේ ඒ කියන්නේ රට වටේ හැම පළාතකටම ඒක මේව වෙනවා. ඒ කියන්නේ නීති විරෝධී වැඩ කරන කට්ටියව අල්ලගන්න පුළුවන් වෙන විදියට. ඒත් එක්කම දැන් පොලිසියේ රයිසුවක් ඇටිනේ අර වොන්ටඩ් ලිස්ට් එකක් මේ වරන්තුකරුවන් අත්අඩංගුවට ගනිය යුතු අය. ඔව් ඒගොල්ලන්වත් හොයාගන්න පුළුවන් මේ ඩ්‍රෝන කැමරා පාවිච්චි කරලා තමයි කරන්න යන්නේ. දැනට ලංකාවට මේ හම්බෙලා තියෙනවා කැමරා ඒ කියන්නේ ඩ්‍රෝන් කැමරා 4ක්. තව 17ක්
ගණ්ඩයි බලාපොරොත්තු වෙන්නේ. අනිකටින් දැන් ඒ ඩ්‍රෝන කැමරා අප සාමාන්‍යයෙන් දකින ඔය ෆ්‍රී ෂූට්ස්ල වගේ යොදාගන්න ඒ වගේ ඩ්‍රෝන කැමරා නෙවෙයි. අධිතාක්ෂණික ඩ්‍රෝන කැමරා. ඒ නිසා එහෙම හැංගෙන්නට බෑ. එහෙම මම හිතන්නේ ලේසි වෙන ගන්න නෑ. නෑ. හොරාට දුවන්න අමාරුයි. මොකද මෙයා උඩින් එන්නේ. උඩින් බලාගෙන ඉන්නේ. ඔව් ඔව්. ඊළඟට owners of small cars driven around the bend due to non-availability of tires, writes Suresh Pereira. Shortage of automotive tires in the market is driving motorists around the bend amidst complaints that dealers still holding stocks have inflated prices in the backdrop of existing import restrictions. The worst affected are owners of small cars, many of whom derive an income by operating passenger taxis and affiliated services. We have no option but to ground our vehicles and be deprived of earnings to care for our families. Some passenger taxi service operators complained. There is also the risk of facing legal action as the traffic police are now examining tires of passenger vehicles on roads following the bus accident at Passara, they noted. Moreover, in the case of an accident, there is every possibility that insurance claims will be dishonored in case the tires are found worn out, they further said. මේ කතාවෙන් කියවෙන්නේ දැන් මේ දවස් ටිකේ විශේෂයෙන් පොඩි වාහනවලට අවශ්‍ය ටයර් ඒ කියන්නේ සයිස් 12 සහ 13 වැනි ටයර් කුඩා සයිස් එකකින් ටයර් සහ 3 wheel රථවලටයි යතුරු පැදි වල ටයර් හිඟයක් තියෙනවා මාකට් එකේ. ඒකෙන් ලොකු ප්‍රශ්න ඇති වෙලා තියෙනවා දැන් ඔය මේ කුඩා වාහන පදින උදවියට. ඒගොල්ලෝ ගොඩක් සමහර කට්ටිය පෞද්ගලික වශයෙන් පාවිච්චි කරනවා ඒ වාහන, සමහර කට්ටියව ටැක්සි හැටියට පාවිච්චි කරනවා. දැන් ලොකු ප්‍රශ්නයක් වෙනවා දැන් මේ ටයර් ගෙවීමෙන්, අලුත් ටයර් ගන්න බැරි වීමෙන් ඒගොල්ලන්ට දැන් නීතිමය ක්‍රියාමාර්ග වලට මුහුණ දෙන්න වෙනවා. දැන් මේ දවස්වල පොලිසියෙන් අල්ලනවා ටයර් ගෙවිලා නම් ඒගොල්ලන්ව මේ කියන්නේ ඒගොල්ලන් නඩු පවරනවා. ඔව්. ඒත් එක්කම ඒ ටයර් ගෙවිලා මොකක් හරි රිය අනතුරකට ලක් වුණොත් එහෙම ඉන්ෂුරන්ස් සමාගම් වලින් ඒ ක්ලේම් ගෙවන්නෙත් නැහැ. ටයර් මේ ගෙවිලා තියෙන නිසා තමයි ඇක්සිඩන්ට් එක වුණේ කියලා. දැන් ඒක ලොකු ප්‍රශ්නයක්. ඒ වුණාට සියට් සමාගමෙන් කියනවා ඒ අදාළ සයිස් වලට ඒ මාකට් එක අවස්ථාවයට ඒගොල්ලෝ ටයර් නිපදවලා මාකට් එකට දානවා කියලා. එහෙනම් ඇයි ඒ ටයර් නැත්තේ මාකට් එකේ මිනිස්සුන්ට ගන්න කියලා ප්‍රශ්නයකට තියෙන්නේ. දැන් ඕක තියෙන්නේ මේ ඒ සයිස් වල ටයර් රටින් නම් ගේන්න දෙන්නෙත් නැහැ දැන්. ආනනේ සීමා කරලා තියෙනවා. සීමා කරලා තියෙනවා. කොවිඩ් ප්‍රශ්නයත් එක්ක. ඔව් ඒ ප්‍රශ්නේ ගැන තමයි ඒකෙන් කියවෙන්නේ. අපි ඊට පස්සේ අපි බලමු තව කතාවක් තියෙනවා වැක්සින් එක ගැන. Sri Lanka looking to purchase vaccines straight from AstraZeneca PLC. Sri Lanka is looking to purchase the Oxford AstraZeneca vaccine for COVID-19 directly from the AstraZeneca PLC to meet the country's vaccine demand, the State Pharmaceutical Corporation said. SPC General Manager Dinusha Dasanayake, Dinusha Dasanayake said that a draft agreement has been requested from the British-Swedish multinational pharmaceutical and biotechnological company to this end. මේකෙන් පෙන්වන්නේ දැනට ඉන්දියාවේ සිරම් ආයතනයෙන් අපිට ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ ගැනීමට විදිහක් නැහැ. ඒගොල්ලන්ට ඇත්තටම ඉන්දියාවෙන් ඉල්ලුම වැඩිලා තියෙනවා. ඉන්දියාව තුල ඉල්ලුම වැඩි වෙලා තියෙන නිසා ඒගොල්ලන්ට පිටරට යවන්න දැන් බෑ. එම නිසා දැන් ලංකාවෙන් කෙලින්ම ඇස්ට්‍රාසෙනෙකා සමාගමෙන් එන්නත් ලබා ගන්න උත්සාහයක් කරන එක තමයි ඒක කියවෙන්නේ. අපි එහෙමනම් සිංහල පත්‍ර කීපයට යමු. දැන් ඉංග්‍රීසි පුවත්පත්වල තිබෙන තොරතුරු සමහරට සිංහල පත්‍ර කියද්දී අපිට ඉදිරියේදී මුණ ගැහි නැත්නම් ඊට කලින් ඒවා කියවලා අවසන් වෙන්න පුළුවන්. කොහොම නමුත් අපි දේශීය පුවත්පතෙන් දැන් කතාව කියන්න හදන්නේ ඔය අතරේ මේ පළාත් සභාව තියෙන්නේ කවද්ද? හරි ප්‍රශ්නයක් තියෙනවා. එහෙම පළාත් සභාව එන්නේ මොන හැඩේද? ඒක තාම හරියට කියන්න බෑ. හැබැයි මෙහෙම ඉඟියක් තියෙනවා. අද දේශීය වාර්තා කරන ප්‍රධාන පුවත පළාත් සභා තීන්දුව සඳුදා දේශපාලන වාර්තාකරු මේ වාර්තාව ගෙනෙනවා. මේකෙන් කියන්නේ ඉදිරි පළාත් සභා මැතිවරණය සම්බන්ධ රජයේ අවසන් තීරණය ලබන සඳුදා, ඒ කියන්නේ හෙට කියලා අපිට ගන්නත් පුළුවන්.
නැත්නම් ඊළඟ සතියේ සඳුදාද? අන්න ඒ ගැන එහෙම සඳහන් වෙන්නේ නැහැ දිනයක්. ලබන සඳුදා කියලා කියන්නේ අපි හිතමු හෙට හෝ ලබන සඳුදා පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලබන බව රාජ්‍ය ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට ප්‍රකාශ කළ තිබෙනවා. අප දන්නා පරිදි ප්‍රවෘත්ති නිවේදන පරිදි හෙට දවසේදී තමයි මේ තීන්දුව ලැබීමට නියමිත වන්නේ. ඒ වගේම මෙවර මේ පළාත් සභාව පවත්වන්නට පළාත් සභා ඡන්දය පවත්වන්නේ මොන පදනම මතද? එය සමානුපාතික ඡන්ද ක්‍රමයේද? නොයසේනම් වෙනදා අප දකින ඡන්ද ක්‍රමයේ සාමාන්‍ය ඡන්ද ක්‍රමයේද? මෙන්න මේ තත්ත්වය පිළිබඳව තීන්දුවක් ගනීවි කියලා අප විශ්වාස කරනවා. දේශයෙන් පස්සේ අපි යමු වන්නේ ලංකාදීපයට. ලංකාදීපයේ තතු විත්ති කියද්දී මෙන්න මෙහෙම පොතක් තිබෙනවා අර කාරණාව හා සම්බන්ධ වන පළාත් සභා ඡන්දය මැතිවරණ ක්‍රමය පිළිබඳ හෙට කැබිනට්වේදී තීරණයක් අජන්ත කුමාර අගලකඩයි වාර්තා කරන්නේ. ඔන්න අර මම කියූ කාරණාව. පළාත් සභා මැතිවරණය පැරණි මනාප ක්‍රමයටම, ඒ කියන්නේ අපි දැකලා තියෙන අර මනාප පොරය, පෝස්ටර් පොරය, අන්න ඒ පොරයත් එක්කද නැත්නම් මේ මනාප ක්‍රමයටම පවත්වන්නේද නැතිනම් අලුත් කොට්ටාශ ක්‍රමයට පවත්වන්නේද යන්න හෙට පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී අවසන් තීරණයක් ගැනීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි කියලා තමයි මේකෙන් කියවෙන්නේ වාර්තා කරන්නේ. ඉන් පස්සේ අවධානය යොමු කරන්නේ දිවයින ජාතික පුවත්පතට. දිවයින ජාතික පුවත්පතට යද්දී එහි ප්‍රධාන සිරස්තලය කියන්න සූදානම් වන්නේ පළාත් සභාව පිළිබඳව කතා වුණා. සමානුපාතික ඡන්ද ක්‍රමය හෝ පැරණි මනාප ක්‍රමයට හෝ මේ ක්‍රම දෙකෙන් එකක් නැත්නම් සම්මිශ්‍රණයක් හෝ මොනියම් ක්‍රමවේදයකින් හෝ පළාත් සභාව පවත්වන්නේද ඒ පිළිබඳව හෙට තීන්දුවක් එනවා. දේශපාලන කාරණාම කිව්ව නිසා තවත් දේශපාලන කාරණාවක් ගැනයි මේ කියන්නේ. මෙන්න දිවයින ඉරිදා සංග්‍රහය මේ ගැන කියනවා. විජේවීරගේ පුතා දෙවෙනි ජවිපේ හදයි 71 මහනඩුවේ ප්‍රබල සමාජිකයින්ටද ආරාධනා. තිස්ස ගුණතිලක මේ වාර්තාව ගෙනෙනවා. මේ තමයි ඔබ දකින ප්‍රධාන සිරස්තලයේ. ඉහළ ඡායාරූපයෙන් දකින්නේ ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහත්මයා. මේ දෙවන ඡායාරූපයෙන් දකින්නේ ඔහුගේ පුත් උවින්දු විජේවීර මහත්මයා. ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ පුත් උවින්දු විජේවීර දෙවැනි ජනතා විමුක්ති පෙරමුණ ව්‍යාපාරයේ ගොඩනැගීමේ උත්සාහයක නිරතව සිටින බව වාර්තා වේ. මේ වන විට ඔහු 71 අරගලයේදී ජවිපෙන් කැඩී වෙන් වී ගිය සමාජිකින් සහ 71 මහනඩුවේදී රෝහණ විජේවීර සමග විරසක වූ ප්‍රබල සමාජිකයන් එක පිළකට එකතු කිරීමේ උත්සාහයක නිරතව සිටී කියලයි සඳහන් කරන්නේ වාර්තා කරන්නේ. ඔන්න වැඩි. එතකොට නිකන් අහන්න හිතෙනවා දැන් අයට මොකද කියලා. අපි දන්නේ නැහැ ඒක ඉදිරියේදී බලමු. ඒ සමගින්ම දැන් දේශපාලන කාරණාවක් කියු නිසා ඊළඟට එනවා අප සාමාන්‍යයෙන් පිල් මාරුව ගැන කතා කරනවා. ඒ පිළ මේ පිළ බෙදිලා සෙල්ලම් කරපු කාලයක් තිබුණා. දැන් ඒ සෙල්ලම ගොහෝදුරට අපිට දකින්න අහන්න ලැබෙන්නේ පාර්ලිමේන්තුවේදී. හැබැයි ළඟදී එහෙම පිල් මාරුවක් උනේ නැහැ. හැබැයි එහෙම එකක් වෙයිද? ප්‍රශ්නාර්ථයක්. ඒකට උත්තරේ නැත්නම් ඒකට ප්‍රශ්නාර්ථය මතුවෙන්නේ මෙන්න මේ නිසා. ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨෙක් විපක්ෂයට අකිත පෙරේරයි මේ වාර්තාව ගෙනෙන්නේ. මෙන්න කතාව. අපි බලමු ටිකක් කියවලා බලලා මොකක්ද මේකේ තියෙන්නේ කියලා. ඒකෙදි කියනවා ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විපක්ෂය සමග එක්වනු ඇතැයි විපක්ෂයේ ප්‍රකාශකෙක් දෙවන ඉරිදා සංග්‍රහයට පැවසිය කියලා තිබෙනවා. සඳහන් වෙනවා ඒ මහතා පසුගිය කාලයේදී වත්මන් ආණ්ඩුව ගනු ලැබූ ඇතැම් ක්‍රියාමාර්ග ප්‍රසිද්ධියේ විවේචනය කරනු ලැබිය. ඒ අනුව හෙතෙම ඉදිරියේදී විශේෂ ප්‍රකාශයක් කරමින් විපක්ෂයේ අසුන් ගනු ඇතැයි විපක්ෂයේ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේ කියලා තමයි සඳහන් කරන්නේ වාර්තා කරන්නේ. ඔන්න ඒ කතාව. ඒත් එක්කම තවත් මන්ත්‍රීවරයෙක් හිටපු අමාත්‍යවරයෙක් ගැන කතාවක් තියෙනවා. ඒකත් මෙහෙමම කියමු. මේත් වාර්තා කරන ඉරිදා සංග්‍රහය, දිවෙන ඉරිදා සංග්‍රහයමයි. හිටපු ඇමති හැරිසන්ටත් මුදල් අවභාවිත චෝදනා. ශාම්නුවන් ගණේවත්යි වාර්තාව ගෙනෙන්නේ. පසුගිය රජයේ සමයේ රුපියල් කෝටි 1478ක පමණ මුදලක් නොසෙනම ඇමරිකානු ඩොලර් මිලියන 73.9ක් වැය කර මම කියන්න දැන් මොකද්ද වෙලා තියෙන්නේ කියලා. වැය කර කිරි එළ දෙනුන් 20,000ක් ආනයනය කිරීමට යෝජනා වූ ව්‍යාපෘතිය හිතාමතාම විනාශ වීමට ඉඩ හැරීම මත හිටපු අමාත්‍ය පී හැරිසන්, ග්‍රාම්‍යාර්ථික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රේණුකා ඒකනායක, කිරිගව ව්‍යාපෘති අධ්‍යක්ෂකාව ලෙස කටයුතු කළ වෛද්‍ය සාගරිකා සුමනසේකර සහ නියෝජ්‍ය ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය නිරෝෂන් ගමගේ යන සියලු දෙනා රජයේ මුදල් අවභාවිත කර ඇති බව රාජ්‍ය ආයතනවල සිදු ඇති තයි සැලකෙන දූෂණ වංචා සොයා බැලීමේ ජනාධිපති කොමිසම නිගමනය කර ඇත කියලා සඳහන් වෙනවා වාර්තා කරනවා. අපි ඊට හැයමක් කියන්නේ නැහැ. කිරිගව ව්‍යාපෘතියක් හින්දා තමයි මේ මුදල් එහාට මෙහෙට ගිහිල්ලා තියෙන්නේ. ගවයින්ට කන්න දීලා. ඒ සමගම යනවා මව්බිම් පුවත්පතට. මව්බිම් පුවත්පතෙන් උපුටා ගන්නවා පුවත් කිහිපයක්. දේශපාලන කාරණා කිහිපයක් කියන නිසා මෙයත් දේශපාලන කාරණාවක් නිසායි මම මේ ඒත් එකම තෝරාගන්නේ. විමල්ට කපන්න හිතාගෙන සුසිල් කැබිනට් එකට දෙහි කපයි.
ඉල්මනයි ටෙන්ඩරේ අවලංගු කරන්න කර්මාන්ත ඇමති විමල් කලින්ම නිර්දේශ කරලා ජේටිද සිල්වා සහ අනුරාධා හේරත් මේ වාර්තාව ගෙනෙන්නේ. මෙන්න මෙහෙම සිදුවීමක් වෙලා තියෙනවා. මේ සිදුවීම පිළිබඳව තමයි වැඩි ඉස්සර වෙන් කරමින් වැඩි ඉඩක් වෙන් කරමින් වාර්තා කරන්නේ. ඒදී විශේෂයෙන්ම කියන කාරණා කිහිපයක් පිළිබඳව තොරතුරු කියද්දි මේ පිළිබඳව අප දැක්කා ඊයේ දවසේදීත් දැන් මේ හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහත්මයා කියපු කාරණාවක් පිළිබඳව මෙහෙම සඳහන් කරන්නේ. ඔය අතර ඊයේ දවසේදී අප දැක්කා තිස්ස මහාරාම ප්‍රදේශයේදීත් යම් ආකාරයේ කාරණාවක් සිදු වෙනවා. විමල් විරවංශ මහත්මයා ගේ අනුමැති ඉල්ලා සිටිනවා ඉන්දියානු සමාගමකට නිදිහක කැපීම් සිදු කරන. නමුත් එතුමා කියන්නේ රජයේ පාර්ශවයෙන් කරන්නට ඕන කියලා. එතුමා ඉන්නේ රජයේ ස්ථාවරයේ. නමුත් එහි ජනතාව කියන්න ගත්තේ නෑ මේ හරහා අපිට මුදලක් ලැබෙනවා. ඒ නිසා මේක පෞද්ගලික අංශයට ලබා දෙන්න කියලා මෙන්න මේ වගේ ගැටුමකුත් වුණා. ඉතින් ඒ පිළිබඳව තමයි මවබිම වාර්තා කරන්නේ. අපි දැන් තවත් තොරතුරු කියන සූදානම් වෙනවා. ඊට කලින් අපි සූදානම් වෙනවා මේත් එක්කම විරාමයකට යමු වන්නට. අපි පත්තරේ විරාමෙන් පසුව නැවතත් මුණ ගැසුණා. සිංහල ජාතික පුවත්පත්වල තොරතුරු කිහිපයක් කියමින් සිටි මානව හිමිකම් කොමිසම හරහා තීරණය වූ තීන්දුව පිළිබඳව ඔබ දන්නවා. දැන් ඔවුන් ශ්‍රී ලංකාව පිළිබඳව සුපරීක්ෂාකාරී වෙනවා කියන කාරණාව තමයි සඳහන් වන්නේ. ඔය අතර දිවයින වාර්තා කරන පොතකට යමු වෙනවා මෙන්න මෙහෙම මානව හිමිකම් කොමිසමේ අලුත්ම සෙල්ලම කීර්ති වර්ණකුළු සූරිය මේ වාර්තාව ගෙනෙනවා. මේකෙන් කියන්නේ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සහ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න ඇතුළු හමුදා නිලධාරීන් 28 දෙනාට එරෙහිව යුද අපරාධ සම්බන්ධව සාක්ෂි දෙන ඉතුරු ටිකත් අපි හොයමු. පුද්ගලයන්ගේ අනන්‍යතාවය 20 වසරක් යනතෙක් හෙළි නොකිරීමට මානව හිමිකම් කවුන්සිලය තීරණය කර ඇත. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ පැමිණිලිකරුවන් හෙළි නොකර සාක්ෂි ලබා ගන්නා මුල්ම අවස්ථාව මේ වෙන බවයි මෙහිදී සඳහන් වන්නේ. දැන් ඒ හා සම්බන්ධ වනම කාරණාවක් තිබෙනවා දේශීය පුවත්පතේ. ලංකාවේ වැරදි හොයන්න විශේෂ කාර්යාලයක් රාජතාන්ත්‍රික වාර්තාකරු ඉගෙන එන්නේ. ජිනීවා මානව හිමිකම් කොමිසම විසින් සම්මත කරන ලද ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ කාර්යාලයක් පිහිටුවීමට මානව හිමිකම් මහ කොමසාරිස්වරිය තීන්දුව කර ඇත කියලයි සඳහන් කරන්නේ වාර්තා කරන්නේ. ඔය අතර අප සිහිපත් කරන්නට ඕන ඊයේ දවසේදී ජනාධිපතිතුමා මාතර පිටබැද්දර ප්‍රදේශයේ ඉතාම දුෂ්කර ග්‍රාමයකට පැමිණියා. ඒ තමයි ගම සමග පිළිසඳර වැඩසටහනේ තවත් අධීරක් සඳහා එහිදී එතුමා ඉතාමත්ම පැහැදිලිව කිව්ව කාරණාව තමයි අපට කිසි ප්‍රශ්නයක් නැහැ. අප ඍජුව අපේ දේ කරගෙන යනවා. අප කාගේවත් අතකොළුවක් වන්නේ නැහැ. අපට පුළුවන් අපේ වැඩ කරගන්නට. නිසා අපි ස්වාධීන රාජ්‍යයක් විදිහට අපේ වැඩ කටයුතු කරගෙන යනවා කියලා එතුමා ඒදී බොහොම ඍජුව සඳහන් කරන්නට යෙදුණා. ඒ සමගින්ම අප සූදානම් වෙනවා දේශීය පුවත්පතේ තවත් කාරණාවක් කියන්නට. විශේෂයෙන්ම එහිදී කියන කාරණාව තමයි මේ ජිනීවා යෝජනාව පිළිබඳව. දැන් ඒ ජනාධිපතිතුමාගේ ඒ ප්‍රකාශය සඳහන් කරනවත් එක්කම මේ සම්මත කරගත් යෝජනාව පිළිබඳ ශ්‍රී ලංකාවේ ස්ථාවරය නැවත සිහිපත් කරනවා. ජිනීවා යෝජනාව ලංකාව පිළිගන්නේ නැහැ. විදේශ ලේකම්වරයා කියූ ප්‍රකාශය දේශපාලන වාර්තාකරු පුටා ගන්නවා. ජිනීවා මානව හිමිකම් කොමිසම විසින් සම්මත කර ලද යෝජනාව ශ්‍රී ලංකා රජය කිසිසේත්ම නොපිළිගන්නා බව විදේශ ලේකම් ආචාර්ය ජයනාත් කොළඹගේ මහතා දේශයට ප්‍රකාශ කරලා තිබෙනවා. අන්න ඒ ස්ථාවරය ආණ්ඩුවේ ස්ථාවරය රජයේ ස්ථාවරය පිළිබඳවත් දේශයේ වාර්තා කරනවා. ඩීන් අපි අද දෙතුන් පාරක් විතර කතා කරා පරිසරය ගැන කතා ගැන. පරිසරය දූෂණය ගැන පරිසරය ගැන කතා ගොඩක් හෙළි වෙනවා මේ සමාජ මාධ්‍ය ජාලවල. ඒව සමහර අයට ඇත්ත වෙන්න පුළුවන්, බොරු වෙන්න පුළුවන්. ඒකට මොනවද අපි කරන්න යන්නේ ගැන. මෙහෙම කතාවක් තියෙනවා අද Sunday Times එකේ. You need to monitor environment destruction posts on social media, writes Damit Vikramasekaran. Both false and accurate information posted on social media on incidents of environment destruction will be kept under watch by a new unit to be set up by the Environment Ministry. To carry out the task, 323 environmental officers would be recruited at Divisional Secretariat level, Environment Minister Mahinda Amaraveera told the Sunday Times. He said that those posting false information would face legal action, while accurate information would be referred to the relevant sections for action against those responsible for the damage. The minister said that these measures were taken as false information was being shared on social media about incidents of clearing forests, illegal mining, illegal constructions and land filling. So මේකෙන් කියවෙන්නේ ආණ්ඩුවෙන් බිහිටනවා environment ඒ කියන්නේ පරිසරය සම්බන්ධයෙන් social media එකේ පළවෙන ප්‍රවෘත්ති ගැන පරීක්ෂා කරන විශේෂ ඒකකයක්. එතකොට කියන්නේ බොරු ප්‍රචාරක වෙනවනම් පරිසරය ගැන ඒගොල්ලන්ට නීතිමය ක්‍රියාමාර්ග ගනී.
ඇත්තනං ඒ කතා ඇත්තනං ඒ සම්බන්ධයෙන් කරන කට්ටිය ඒගොල්ලෝ සම්බන්ධිනුත් තීරණ ගනි. තීරණ ගනි. ඒක ඉතාමත් හොඳ දෙයක්. ඉතාම හොඳ දෙයක්. කියලා තමයි අපිට කියන්න වෙන්නේ. ඒක ඉස්සරහට අපිට බලා ගන්න පුළුවන්. ඒක වෙන විදිහ. දැන් අර වෙන රටවල ගස් කපපු තැන්වල ෆොටෝ අරගෙන ඒ කියන්නේ සෝෂල් මීඩියා නැත්නම් සමාජ මාධ්‍ය ජාල හරහා මෙන්න අපේ රටේ ගස් කපනවා කියලා කවුරු හරි කිව්වා නම් ඔව්. එහෙම කියලා නෑ වගේ ඉන්නේ. කිව්වා නම් වැඩ වරදි. ඒක හොඳ දෙයක්. අපි ඊළඟට බලමු ඡායාරූපයක් තියෙනවා Sunday Times එකේ අද. Pakistan celebrates its National Day on Tuesday, and a reception was held at Colombo Hotel to mark the occasion. Significantly, the reception took place a few hours after the UN Human Rights Council adopted a tough resolution against Sri Lanka, with Pakistan being one of the 11 countries that supported Sri Lanka. Among those present were Defence Secretary General Kamal Gunaratne, Foreign Secretary Retired Admiral Jayanath Kulambage, and Sri Lanka Air Force Commander Air Marshal Sudarshana Pathirana. They're discussing the Geneva vote. A picture by Indika Handuwela. ඒකෙන් කියවෙන්නේ පාකිස්තාන් ජාතික දිනයේදී උත්සවයකදී ගත්ත ඡායාරූපයක්. ඒ වෙලාවෙම තමයි ජනීවා මේ මානව හිමිකම් කමිටුවේ ඡන්දය වෙලා තිබෙත් එක්ක ඒකෙන් පාකිස්තානය කියන්නේ අපිට සහාය දුන් රටවල් 11න් එකක් තමයි පාකිස්තානය කියලා තමයි ඒ කතාවෙන් කියවෙන්නේ. ඊට පස්සේ තවත් කතාවක් තියෙනවා Sunday Times එකේ. Parliament refuses to divulge educational details of MPs, writes S. Rubathisan. Parliament has refused to disclose educational qualifications of ministers and parliamentarians on the basis it would be an invasion of privacy. Responding to a rights to information application filed by the Sunday Times, Parliament's Assistant Secretary General and Information Officer Tikiri Jayathiraka said that the educational qualifications relate to personal information and disclosure of which has no relationship to any public activity or interest, or which would cause unwarranted invasion of privacy of the individual unless the larger public interest is justified. මේකෙන් කියවෙන්නේ පාර්ලිමේන්තුවේ ඇමතිවරුන් මන්ත්‍රීවරුන්ගේ ඒ කියන්නේ අධ්‍යාපන සුදුසුකම්. ඒ කියන්නේ O level pass, A level pass ඒ තොරතුරු පාර්ලිමේන්තුවෙන් මාධ්‍යයට දෙන්නේ නැහැ කියන එක තමයි මේකෙන් කියවෙන්නේ. මේ ඒ දෙන්නේ නැත්තේ ඒගොල්ලන්ගේ පෞද්ගලික මේ අනන්‍යතාවයද? තොරතුරු ආක්‍රමණයක්. පෞද්ගලික තොරතුරු එළියට යනවා කියන කාරණාව. නැත්නම් හොයා ගන්නවා කියන එක. මෙහෙමයි. ඉතින් ඒ වගේ පෞද්ගලික තොරතුරු වහගෙන ඉන්න ඕනේ නම් එහෙනම් මේ පොලිටික්ස් වලට එන්න තු ඉන්න ඕනේ. දේශපාලනේ. එහෙම වුණොත් කවුද එන්නේ? ඒක තමයි. එහෙම ප්‍රශ්නයක් තියෙනවා නේද? එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඔව්. ඒකට උත්තරේ කවුද දෙන්නේ? ඔව්. අපි ඒත් එක්ක බලමු Sunday Observer එකේ මොනවද තියෙන්නේ කියලා. Failed asylum seekers Germany to deport 30 Sri Lankan Tamils, writes Anant Palakinder. A significant number of Sri Lankan Tamils who have been denied asylum in Germany would be deported to Colombo this week, information sources said. A special law enforcement unit which was set up to track down Sri Lankans who had been denied asylum in Germany has rounded up a significant number of them from various locations, according to throughout Germany. According to the sources, some 30 Sri Lankan Tamils who have been detained at the Dusseldorf airport in Germany are expected to be deported to Colombo early this week. In addition, another undisclosed number of asylum seekers had also been arrested by the German authorities and are currently being held in various undisclosed locations under heavy security pending deportation, the sources have gone on to say. Making කියවන්නේ ජර්මනියේ මේ මොකද්ද සරණාගතව සිටීමට මේ හිටපු කට්ටිය ඒගොල්ලන් සරණාගත වී සිටීමට ඉල්ලුම් කරපු කට්ටිය ඒගොල්ලන්ගෙන් ලංකාවේ කට්ටිය 30 දෙනෙක් ජර්මනියෙන් පිටුවහල් කරන්නයි හදන්නේ කියන එක තමයි ඒක කියවෙන්නේ. ඒක මම හිතන්නේ හෙට අනිද්දාම ඒක වෙයි. සමහරට වුන් සාවද්‍ය නැත්නම් ව්‍යාජ තොරතුරු ලබා දීලා සරණාගතව ඉන්න උත්සාහ කරන්නේ නැති අපි දන්නේ නැහැ. ඔව් ඒ සරණාගත මේක හම්බුනේ නැති නිසා asylum හම්බෙච්ච නැති නිසා ඒගොල්ලෝ එතනින් පැනලා ගිහිල්ලා හැංගිලා ඉඳලා තිනවා.
දැන් ඒගොල්ලන්ගේ 30 දිනක් විතර අත්අඩංගුවට අරගෙන දැන් ඒගොල්ලෝ අයිත් ලංකාවට එවන්නයි හදන්නේ. ඔව්. ඊළඟට තවත් කතාවක් තියෙනවා. Government provides 600,000 rupees to each depositor, writes Udita Kumarasinghe. State Minister of Money and Capital Market and State Enterprise Reform Ajit Niwad Kabral said that the government has already made a payment of up to 600,000 rupees to each person who had deposits in 6 finance companies which crashed during the tenure of the former Yahapalana government. In addition to the 600,000 rupees, the central bank has also decided to pay another 500,000 rupees to each person, bringing the total amount to be paid to depositors 1.1 million rupees, the state minister told the Sunday Observer yesterday. එතන කියවෙන්නේ අජිත් නිවාඩ් කබ්‍රා තුමාගේ කතාවක්. ඒ කියන්නේ ගිය ආණ්ඩුව කාලේ මූලිකම සමාගම් 6ක් බිමට වැටලා තියෙනවා. කඩා වැටී තියෙනවා. ඒ සමාගම් වල සල්ලි තැන්පත් කරපු කට්ටියට ලක්ෂ 6 ගානේ වන්දි දීලා තියෙනවා. ඒත් සමගම තවත් ලක්ෂ 5ක් වන්දි ගෙවන්නයි යන්නේ කියන එක තමයි කියවෙන්නේ ඉස්සරහට. එතකොට ඒගලන්ට මිලියන 1.1ක වන්දියක් ලැබෙන්නයි සැලසෙන්නේ. තවත් ඡායාරූපයක් තියෙනවා Sunday Observer පත්තරේ. President Gotabaya Rajapaksa had a meeting with local government representatives at the Diyatha Uyana Battaramulla on Friday. Local government representatives from western, northwestern and southern provinces attended the meeting. The president called upon local government representatives to join hands to move forward with government's policy and development campaign. President Gotabaya told local government representatives that the opposition is spreading false propaganda on the government's development program and called upon local government representatives to rectify such false propaganda campaigns. SLPP national organizer Basil Rajapaksa was also present at this event. ඡායාරූපේ පෙන්වන්නේ ජනාධිපතිතුමා ගිය සිකුරාදා දියත උයනේදී බත්තර මුල්ලේදී පළාත් සභා නියෝජිතයන් රසක් හම්බුණා. ඒ කට්ටිය කියන්නේ මේ බස්නාහිර පළාතේ උතුරු පළාතේ දකුණු පළාතේ නියෝජිතයන්ව හම්බෙලා තිනවා. ඒගොල්ලන්ට කියලා තිබ්බා මේ විපක්ෂයෙන් ආණ්ඩුවගේ වැඩසටහන් ගැන විවේචනය කරනවා කියලා ඒ සම්බන්ධයෙන් මොකක් හරි කරන්න කියලා තමයි කියන්නේ. ඉතින් අපි වෙලා බලමු. පුංචි කැටෙන් පදමට රසගුණ මවා ගත්තා නම් සේරම හරි. Maggi seasoning cube from Nestle. අපි ඒත් එක්කම බලමු තවත් එකක් තියෙනවා. Name change for parties with religious ethnic tags, writes Manjula Fernando. The political parties which are registered under names depicting ethnic and religious biases will be required to reverse their party names following a decision by the Elections Commission last week. Elections Commission spokesperson Channa De Silva said the Commission will meet party leaders to discuss this matter shortly. A release issued by the Elections Commissioner General Saman Sriratnayaka stated that the Commission will actually give time for the existing political parties to change their names in line with the new rule. It's against the constitution of the country to have party names with references to ethnicities or religions. The release stated, adding, therefore, the Election Commission will not register new political parties in the future with names inconsistent with the constitution. The decision to inform the political parties to adhere to this rule was taken at a meeting headed by Elections Commission Chairman Nimal Punchiheva last week. Many registered political parties, including the Sri Lanka Muslim Congress, Tamil National Alliance and the Jatika Hela Urumaya, will be required to follow suit. මේකෙන් කියවෙන්නේ ඒ කියන්නේ මෙතෙක් දවස් අපේ මේ political parties ඒ කියන්නේ මේ දේශපාලන පක්ෂවලට ආගමික නම් ජාතීන්ගේ නම් පාවිච්චි කරන්න බැරි එක තමයි නීතිය. ඒ නීතිය කඩ කරලා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, තමිල් නැෂනල් අලයන්ස් එක, ජාතික හෙළ උරුමය ඒ නම් පාවිච්චි කරලා තියෙනවා. දැන් නීතිය දැන් අයිත් ඒ ක්‍රියාත්මක කරන්න යන්නේ ඒ පක්ෂ තුන ඒ නම් ටික මාරු කරන්න ඕන. ඉස්සරහට එන අලුත් දේශපාලන පක්ෂවලට එවැනි
ආගමික හෝ ජාතීන්ගේ නම් පාවිච්චි කරන්න බෑ කියන එක තමයි ඒකෙන් පෙන්වන්නේ. ඒත් එකම තවත් එකක් තියෙනවා government mulls private sector COVID-19 vaccinations writes Shirajeev Sirimana. The government will explore the possibility of permitting the private sector to get involved in the COVID-19 vaccination process, said advisor to the President Lalit Veeratunga. He said that the private hospitals will have to negotiate and import the vaccines directly from the global manufacturers themselves. The health department will definitely not get involved in buying and selling process of COVID-19 vaccines. මේක කියවන්නේ ලලිත් වීරතුංග තුමා ඒ කියන්නේ ජ්‍යෙෂ්ඨ උපදේශක ජනාධිපති උපදේශක එතුමා කියලා තියෙනවා පෞද්ගලික අංශයට ඒ කියන්නේ ඉස්පිරිතාල වලට COVID-19 එන්නත ඒගොල්ලන්ට කෙලින්ම ඒ හදන නිෂ්පාදකයන්ගෙන් ගන්න ඉඩ දෙනවා කියන එක තමයි. ඒගොල්ලෝ ආණ්ඩුව මේකට ඒ process එකට එන්නේ නැහැ. ඒගොල්ලන් මේකට ගෑවෙන්නේ නැහැ. ඒ වුණාට මේගොල්ලන්ට directly ඒ නිෂ්පාදකයන් සමග කතා කරලා ඒ එන්නත ගන්න පුළුවන් වෙන එක තමයි කියන්නේ. දැන් ඔය ළඟ යන කතාවක් තියෙනවා මේ දේශීය පුවත්පතේ ඔකට ගොඩක් සමාන මෙන්න මෙහෙමයි එක කියන්නේ චීන රුසියා ඉන්දියා එන්නත් තුනක් අද හෙටම ලංකාවට ලලිත් වීරතුංග මහත්මයා කියූ ප්‍රකාශය දේශයේ උපුටා ගන්නවා දේශපාලන වාර්තාකරු ලියන්නේ. මේ ඔබ දකින්නේ අය මම බොහොම කෙටියෙන් සඳහන් කරගෙන යනවා. ඒ ගැන එහෙම කියද්දී අපි යනවා ලංකාදීපයේ ඔය දේශීය පුවත්පත ඔය තොරතුරු කියද්දී ලංකාදීපේ කියනවා මෙහෙම චීන එන්නත සති දෙකකින් කොළඹට දයාසිරි ලියනගේ මේ ලියන්නේ. මෙන්න ඔබ දකිනවා තවත් සති දෙකකින් එනවා කියන කාරණාව නැත්නම් ලැබෙනවා කියන කාරණාව රාජ්‍ය අමාත්‍ය චන්න මහාචාර්ය චන්න ජයසුමන මහත්මයා තමයි ප්‍රකාශ කරන්නේ. ඒ සමගින්ම තවත් පුවතක් වාර්තා කරනවා ඒත් මේ එන්නත් කරණය පිළිබඳවමයි කොරෝනා එන්නතේ දෙවන මාත්‍රාව කොළඹ නාගරිකයන්ට ළඟදීම පද්මිනී මාතරගේ වාර්තා කරනවා. ඒ අනුව අප්‍රේල් මුල සතියේදී ලබා දීමට මේ දෙවන මාත්‍රාව කොළඹ ප්‍රදේශයේ ජනතාවට කොළඹ වල ප්‍රදේශයේ ජනතාවට අප්‍රේල් මාසයේදී ලබා දීමට සූදානම් සිටින බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජේමුනි මහත්මයා කියූ ප්‍රකාශය තමයි එලෙසින් උපුටා ගන්නෙ. ඒ සමගින්ම නැවතත් අප අවධානය යොමු කරන්නේ දේශීය පුවත්පතට තවත් එක් විස්මිත විශේෂ සොයා ගැනීමක් සිදු කර තිබෙනවා. කොහෙන්ද? පේරාදෙණිය සරසවියෙන් විස්මිත කොවිඩ් ටෙස්ට් එකක් සුගත් පී කුලතුංගාරච්චි වාර්තා කරනවා. මෙන්න දිනකට රුපියල් ලක්ෂ 300ක් රජයට ඉතිරි කර දෙන දිනකට ලක්ෂ 300ක් රජයට ඉතිරි කර දෙන වඩාත් කාර්යක්ෂම කොවිඩ් පරීක්ෂණයක් පේරාදෙණිය සරසවියේ පර්යේෂණ කණ්ඩායමක් විසින් නිර්මාණය කර ඇත කියලායි සඳහන් කරන්නේ අප දුටුවා. මීට පෙරත් විශේෂයෙන්ම පේරාදෙණිය සරසවියෙන් මෙවන් වූ නිර්මාණයක් සිදු කොට තිබුණා. දැන් මේ තවත් එකක් ඒ ගැනත් වැඩි විස්තර අපට ඉදිරියෙන් දැනගන්න පුළුවන්කමක් ලැබෙයි. ඉතින් එහෙම තොරතුරු කියන ගමන් අද ඩීන්ට සමුදෙනවා. ඩීන් බොහොම ස්තුතියි අදත් පැමිණියාට. ඉරිදා දවසේ අද පොහොව දවස අපි ලබන ඉරිදා මුණ ගැහුවා. හැමෝම ආයුබෝවන්. ඒ සමගින් හිතුවතුනි අපි සූදානම් විරාමයක් වෙත යමුවන්ට විරාමයෙන් පසුව සූදානම් කාටුන් සමගින් ඔබ මුණ ගැසෙන්නට. අපි කාටුන් දකින්නයි සූදානම් වන්නේ. කාටුන් අද පටන් ගන්නේ මුලින්ම දිවයින ඉරිදා සංග්‍රහයට ජෙෆ්රි අඳින ප්‍රධාන කාටුනින්. සාමාන්‍යයෙන් අපි නවක වදේ ගැන අහලා තියෙනවා. විශ්වවිද්‍යාලේ තමයි වඩාත්ම නවක වදේ අහලා තියෙන්නේ. මෙන්න බලන්නකො නවක වදයක් දෙනවා. හොඳට බලන්න. හාල් මුට්ට කිහිපයක් උඩ නැගලා කළුකඩ මුදලාලි තමයි නවක වදේ දෙන්නේ. බලන්නකො නවක වදේට ලක් කරලා ඉන්නේ කවුද? මේ කළුකඩ මුදලාලි කියනවා මේ දෙන්නෙකුට දන ගහන්න කියලා. බලන්නකො දන ගහන් ඉන්නේ කවුද කියලා බන්දුල ගුණවර්ධන මහත්මයි මහින්දානන්ද අලුත්ගමගේ මහත්මයි ඔළුවට අත තියලා දන ගහන්ට කියලායි තියෙන්නේ. මෙන්න අලුතෙන්ම නවක වදේ දෙන විදිහ හාල් මුට්ට උඩ නැගලායි නවක වදේ දෙන්නේ. ඔය අතර අපි බලන්නේ දේශයට අසංකේත දුන්නා දෙන ප්‍රධාන කාටුනය. එහෙම දන ගහලා හිටපු දෙන්න මෙන්න දනිපනි ගාලා දුවල යනවා. අප්‍රේල් 1 වෙනිදා සිට සුපර් මාකට් වලින් කැකුළු 93ට නාඩු 97ට මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියූ ප්‍රකාශය සමගින් මෙන්න අර බඩු දාන අර ට්‍රැක් එක තල්ලු කරන් යනවා. ඒ ට්‍රැක් එකේ ඉන්නේ තුවාල ලැබු බන්දුල ගුණවර්ධන මහත්මයා. හැබැයි hina වෙවි ඉන්නේ මහින්දානන්ද මහත්මයා තමයි තල්ලු කරන් යන්නේ. ඔය අතර අපි බලන්නේ පියල් අදින කාටුනේ ලංකාදීපේට. අපි දන්නවා නටවනවා සමහර උදවිය රූකඩ කෙනෙක් රූකඩ නටවනවා. ඒ සහල් මිල කියන රූකඩේ සහල් මිල දිව දික් කරන් ඉන්නවා සාමාන්‍ය ජනතාවට. ඒ සාමාන්‍ය ජනතාව අවුරුදු සීට්ටු අරන් සහල් ගන්නට යද්දි පිටිපස්සෙන් ඇවිල්ලා තවත් මොකක්ද විෂ පොල් තෙල් ඇවිල්ලා. ඒ සමගින්ම අපි බලනවා ඉරිදා කවිය. මෙන්න කොටසක් සීනි මගඩිය ඇත කරටගෙන තව පිරිසක් බැදුම් කරයක් ඔසවගෙන
ඕවා නොවේ මේ බඩු මිල ඉහළ යන වෙනුවෙන් දුක් විඳින ජීවිත බලනු මැන ඉල්ලා සිටිනවා. ඔය අතර සේතන් කාටුනේයි අපි බලන්නේ. මේ බලන්නකෝ මෙන්න රජය කියන මෝටර රථයේ තියෙනවා කාර් එක තියෙනවා දෙන්නෙක් දෙපැත්තට තල්ලු කරනවා. එක පැත්තක ඉන්නවා සේතන්ලා සාමාන්‍ය ජනතාව සේතන් සහ සමහර වරහන් ඇතුලේ පොලිටික්කෝ ඔවුන්ගේ රංගනය සාමාන්‍ය ජනතාව සේතන්ලා හරි යන් කියලා රජයේ ඉස්සරහට තල්ලු කරද්දී සමහර පොලිටික්කෝ හරි යන් කියලා අනෙක් පසට තල්ලු කරනවා. මෙන්න මෙයයි අද තිස්ස හේවා විස්ස සේතන් කාටුනෙන් අදින්නේ. දැන් බලන්නේ සොලිසර් කාටුනය. බලමු මොකද්ද කියන්නේ කියලා දෙන්නෙක් අතර කතාව. කවුද මගොඩියසුත් ඉන්නවා. හුස්ම ගන්න ඉඩ දෙන්න වැඩසටහන කොළඹින් පටන් අරන්ලු. ඉවර වෙන්නේ විල්පත්තුවෙන්ද කියලා අනිත් කෙනා අහනවා. ඔය අතර අපි අසංගේ ඉඳලුන්ගේ හිඩැස්ස කාටුනේයි බලන්නේ. මෙන්න මගොඩිස් ඉන්නවා ඒත් එකම අසංග ඉන්නවා අල්ප දයන්න වගේ කෙට්ටු වෙලා. කට්ට නැති ටයර් වලට දඩ ගහනවලු බං ඔන්න මගොඩිස් කියන කතාව. හැබැයි අසංග තමන්ගේ අර ක්ෂය වෙලා තියෙන ශරීර කුඩුව පෙන්නලා කියනවා අපේ නම් දවසින් දවස කට්ට මතුවෙනවා සෑර් කියලා. ඔන්න ඒකයි අද පෙන්වන්නේ. ඔය අතර අපි සිම්පල් මෑන් කාටුනේ බලන්න සිළුමිණ පත්තරේ. පිරිසක් ඉන්නවා සතුටු සිතින් සිළුමිණ පත්තරේට තව තවත් ජනතාව වෙනුවෙන් පෙනී සිටින්නට ශක්තිය ලැබේවා 91 වෙනි උපන්දිනේට අපේ සුබ පැතුම් කියලා සුභාශිංසන එක් කරනවා. ඔන්න ඒ කාටුනේයි අපි කිව්වේ. ඒ සමගින්ම ලංකෝනිස් කාටුනේයි දැන් බලන්නේ. මෙන්න බලන්න ලංකෝනිස් පත්තරේ බලමින් ඉඳි පුංචි එකා ළඟට අවිලා බෑග් මල්ලත් උස්සගෙන අපේ විභාගයේ උත්තර පත්‍ර බලන්නත් අර ජිනීවා ඡන්දේ ගණන් බලපු ක්‍රමේම යොදා ගන්න බැරිද සීයේ? ඒ මොකටද ළමයෝ? එතකොට අපිට උත්තර නොදුන් ප්‍රශ්න වලටත් නිකම්ම ලකුණු වැටෙනවානේ. ඔන්න එහෙම කියන්න හේතුව ඔබ දන්නවා. ඔය අතර බලන්න ඉඩි ක්ලික් කාටුනය සිළුමිණ ජාතික පුවත්පතේ. මෙන්න වර්තමානයේ මතුවී ඇති තත්වය සිංහල දේශයේ ජාතික ධජය ඔසවා තබන්නට උත්සුක වනවා රටේ ජනතාව. ඔය අතර මේ නොපෙනෙන ලෝකය යට ඉන්න රකුසෙක්ද හැබැයි ඉහළට එසවිලා තිබෙන්නේ කොටි නැට්ටක්ද කොටි වලිගයක්ද එහි ගැටගසා ඇත්තේ මානව හිමිකම් කවුන්සලේ පදනම් විරහිත චෝදනා. නොපෙනෙන ලෝකයට ඉන්නේ විලිස්සාගත් දත් විලිස්සාගත් මේ රුදුරු සත්වයා කියලායි ඉන් පෙන්වන්නේ. දැන් බලන්නේ තොප්පි කාටුනය. මේ බලන්නකෝ කෙනෙක් ඉන්නවා තමන්ගේ වාඩි වෙලා බන්දුල මං හෙව්වොත් නෑ කියපන්. ඇයි සර් තොප්පි අහනවා. ඊට පස්සේ කියනවා නැත්තම් මිනිහත් එයි මගෙන් ගණන් අහන්න කියලායි කියන්නේ. දිනේෂ් කුරුණාදර මහත්මයා තමයි එහෙම කියන්නේ. ඒ කාටුනය සමගින් හේතුතුනි අපි අද දවසින් සමුගන්නවා ප්‍රාර්ථනා කරන ඔබට යහපත් දවසක්.